කැලයක් මොටද කැලයේ අලියෙක් නැත්නම් අලියෙක් මොටද අලියට ගජ මුතු නැත්නම් මිනිහෙක් මොටද මිනිහට ඔලුවක් නැත්නම් ඔලුවක් මොටද ඔලුවේ මොලයක් නැත්නම් ඉතින් සියසින් දකින්න බනසින් විනිවිද දකින්න අදත් ඔබට ගෙනෙන ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන මේ වැඩසටහන සුගත පද විවරණ ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අද දවසෙත් මෙම සදහම් සාකච්ඡාවට වැඩම කරන්නට අප ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුණා අපේ ස්වාමීන්වයන් වහන්සේට නුහුරු නුපුරුදු අමුතු ආගන්තුක නොවන තරමටම දැකපුරුදු දැනපුරුදු හුරුපුරුදු උන්වහන්සේ නම කියන්නට අවසරයි අපට අද දවසේ මේ මැදිරියට පිළිගන්නට අවසරයි අපේ හාමුදුරුවනේ අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සී ස්වාමීන්වයන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ගරුසිතින් පින්සිතින් බැතසිතින් ඔබ වහන්සේව මේ අවස්ථාවට පිළිගන්නවා. උන්වහන්සේගේ අවසරය එලෙසින් ලැබගනිමින් අද දවසෙත් මේ වැඩසටහන ඔබ වෙතට ගෙනෙන මොහොතේ අමතක නොකර මතකයට නැගිය යුතු පිරිසක් ඉන්නවා. සියස මාතිචාලයේ ගරු සභාපතිතුමන්, PKU අධිකාරම් මැතිතුමන්, ඒ වගේම මේ වැඩසටහන කෙතරම් කාර්යබහුල වුණත් අතහැර දමන්නේ නැතුව මග නොහැර නරඹන සියස මාතිචාලයේ ගරු මැතිතුමිය, PKU අධිකාරම් මැතිතුමන්ගේ ආදරණීය බිරිඳ අපි තාමත්ම ගෞරවයෙන් කාන්ති අධිකාරම් මැතිණියවත් සිහිපත් කරනවා. ඒ වගේමයි පරිපාලන අධ්‍යක්ෂ සඳරුවන් අධිකාරම් මැතිතුමන්, වැඩසටහනේ නිෂ්පාදකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය. ඔවුන් ලබා දෙන දායකත්වයේ තමයි සුපින්වතුනි දෙස් විදෙස් බොහෝ පිරිසකට අද මේ වැඩසටහන නැරඹීමට හැකියාව ලැබෙන්නේ සහ බොහෝ පිරිසක් ඉල්ලීම් කර නාලිකාවෙන් නරඹන වැඩසටහන බවට මේ වැඩසටහන පත්ව තිබෙන්නේ. හාමුදුරුවනි අප සාකච්ඡාවට නැවත අවතීර්ණ වන්නම් මේ සියලු කාරණා මතකයට නගමින් පසුගිය සතියේ හාමුදුරුවනේ අපි කතා කළා මානිය කියන කාරණාව. සහ ඔබ වහන්සේ හරි මනාවට අපට පැහැදිලි කර දුන්නා. හරි අපූර්වට පැහැදිලි කිරීමක් කළා. මේ නිහතමානී වේශයෙන් වංචක ධර්මයන්ට හසුවන්නේ ගොදුරුවන්නේ කොහොමද? ඒ தත්ත්වය අත්දැකලා අත්විඳලා ඉන්න අත් මිදෙන්නේ කොහොමද කියන කාරණාවත් ඔබ වහන්සේ පැහැදිලි කරා. හාමුදුරුවනේ අද දවසේ දැන් ආත්ම ගෞරවයට මේ වංචක ධර්ම වලින් මානිය හසුවන්නට පුළුවන් කියන කාරණාව පොතේ සඳහන් වෙනවා. දැන් හඳුන්නේ අපි හැමෝම කියන දෙයක් තමයි ආත්ම ගෞරවය කියන එක අපිට ඕන දෙයක්. ඔබ වහන්සේත් ඒක නිරන්තරයෙන් අපිට මතක් කරන දෙයක්. අපි සමහර අය කියන දෙයක් තමයි මරුණත් අපි අපේ ආත්ම ගෞරවය පාවලා දෙන්නේ නැහැ කියලා. හඳුන්නේ මේ ආත්ම ගෞරවතාවේශයෙන් වංචක මහණිය කියන කාරණාව කෙනෙකු තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දහමේ කාරණාව පැහැදිලි කරන්නේ කොහොමද කියලා අපි අද සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපට ඊටාම වැදගත් කාගෙත් අවධානය යොමු විය යුතු වටිනා මාතෘකාවක් තියෙන්නේ. මොකද මානය ගැන කතා කරනවා වගේම මේ ආත්මගරුත්වය කියන කාරණයත් නිතර ශහන් මහත්තයා කිව්වා වගේ සමාජයේ කතා බහට ලක් වෙන මාතෘකාවක්. එතකොට අපි හැම කෙනෙකුටම යම්කිසි ආත්මගරුත්වයක් තියෙන්නට ඕන. හැබැයි ඒ ආත්මගරුත්වය කියන එකේ වේශයෙන් මානය මත වුණොත් එතන ගැටලුවක් තියෙනවා. එතකොට ඒක අපි निराකරණය කරගන්න ආකාරය තමයි නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. අපි මৌলিකව උන්වහන්සේ සිහිපත් කරන පැහැදිලි කිරීමට ගිහිල්ලා ඊළඟට අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. දුකට පත්වන්නට නොදී අන්‍යයන්ට කෙලිබඩුවක් කරගන්නට නොදී තමාගේ ආත්මය ආරක්ෂා කරගන්නා ස්වභාවය ආත්ම ගෞරවයයි. ඒ තරමක් මානයේ මුහුණුවර ඇති ස්වභාවයක් මුත් මානය නොවේ. ආත්ම ගෞරවයේ සෑම දෙනා කෙරෙහිම තිබිය යුත්තකි. එය නැති තැනැත්තේ ආත්මය ආරක්ෂා නොකරයි. කුමක් සිදු වුවත් කම් නැත වන දෙයක් වේවායි හෙතෙම කිසිවකට උත්සාහ නොකරන්නේ. එයින් ඔහු වඩාත් දුකට පත්වනු මිස දියුණුවට සැපයට උසස් බවට නොපැමිණෙන්නේ. ආත්ම ගෞරවයේ නැතියන් කෙරෙහි බොහෝ සෙයින් හීනමානය පහළ වේ. ආත්ම ගෞරවයේ ඇතියන් කෙරෙහි සමහර විට ආත්ම ගෞරවයේ වේසෙන් ශ්‍රේයෝමාන සදෘශමානයෝ පහළ වෙති. ආත්ම ගෞරව ප්‍රතිරූපක මානයේ ඇත්තේ ආත්ම ගෞරවයට හානියකයි ගරු කළ යුත්තාටද ගරු නොකරන්නේය. ගුරුපදේශ ලැබිය යුත්තාගෙන් ගුරුපදේශ නොගන්නේය. වැඳ යුත්තාට නොවඳින්නේය. පිදිය යුත්තාට නොපුදන්නේය. එතකොට දැන් නායක හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරන්නේ ආත්ම ගරුත්වය කියන එක කෙනෙකුට තියෙන්න ඕන. එතකොට මොකක්ද ආත්ම ගෞරවය කියලා කියන්නේ? දැන් නායක හාමුදුරුවෝ සිහිපත් කරනවා ඒක මාන්නේ වගේ පේනවා. නමුත් ඒක මාන්නේ නෙමෙයි. ඇත්තටම ශහන් මහත්තයා දැන් අද සමාජයේ මේ ආත්ම ගරුත්වය කියන වචනය
බොහොම වැරදි විදිහට තමයි අර්ථ ගන්නවාගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ ආත්මගරුත්වය අනුන් රකින්න ඕන වගේ තමයි අද සමාජයේ හිතන්නේ. එහෙම තමයි කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපේ ආත්මගරුත්වය තියලා කතා කරනවා. ඒතකොට ඒගොල්ලෝ කතා කරන එකෙන් තමයි අපේ ආත්මගරුත්වය මනින්නේ. අන්න එහෙම හැමතිස්සෙම අපේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීම සමාජ වගකීමක් හැටියට අපි සලකන්න පුරුදු වෙලා තියෙනවා. ඒක ඉතින් සම්මුතියක් හැටියට ගත්තාම මේක නිවැරදි වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ආත්ම ගරුත්වය කියලා කියන්නේ තමන්ට තමන් පිළිබඳව තියෙන ගෞරවය. දැන් අනුන්ට මා ගැන තියෙන ගෞරවය ආත්ම ගෞරවයක් නෙවෙයි. ඒක ඔහු මට කරන ගෞරවයක් නේද? එතකොට මෙතන ආත්ම කියලා කියන්නේ තමන්නේ. ආත්ම කියන වචනය බුදුදහමේ පරමාර්ථ ධර්මයක් හැටියට කතා කරන්නේ නැහැ. සම්මත වශයෙන් ගත්තහම මම ආත්මය එහෙම කතා කරනවානේ. ඒ සම්මතාර්ථයෙන් තමයි මෙතන කියන්නේ. එහෙම නැත්නම් සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියලා එකක් මෙහි ඇත්තේ නැහැනේ. එතකොට දැන් ආත්ම කියලා අපි හඳුන්වන්නේ තමන් කියන අදහස. එතකොට තමන් පිළිබඳව තියෙන ගෞරවය. තමන් පිළිබඳව තියෙන ගෞරවය වෙන කෙනෙක් තුල ඇති වෙන එකක් නෙමෙයි. ඒක තමන් තුල ඇති වෙන එකක්. එහෙමනම් හැබැයි ආත්මගරුත්වය කියලා කියන්නේ මොකක්ද? තමන්ට තමන්ගේ වටිනාකම්, තමන්ගේ ගුණාංග, තමන්ගේ ප්‍රතිපදාවන්, තමන්ගේ සීලය මේ විදිහට යම්කිසි උසස් ගුණාංග තමන් තුල තියෙනවා නම් අන්නේ තමන් තුල පවතින ගුණ නුවණ පිළිබඳව ප්‍රතිපදාවන් පිළිබඳව තමන්ට තියෙන ගෞරවයේ විශ්වාසය තමයි හැබෑවටම ආත්ම ගෞරවයයි කියලා කියන්නේ. එතකොට ඒක රැකගෙන ඒක පවත්වාගෙන ඒක නඩත්තු කරගෙන යන්නයි අපි උත්සාහ කරන්නේ. ඒකයි අභිවෘද්ධිදායක කාරණය වෙන්නේ. එතකොට දැන් මට කල්පනා කරන්න පුළුවන් නම් මම මෙපමණ කාලයක් පැවිද්දෙක් හැටියට මගේ ප්‍රතිපදාව මම පවත්වගෙන ආවා. එතකොට පැවිද්දෙක් හැටියට මගේ ප්‍රතිපත්තිය විනාශ වෙන්නට ඉඩ නොතැබිය යුතුයි. එතකොට මගේ පැවිද්ද පිළිබඳව මේ පමණ දීර්ඝ කාලයක් මම මහානදම් පවත්වාගෙන ආරක්ෂා කරගෙන ආවා කියලා හිතනකොට මට මා ගැනම ලොකු ගෞරවයක් ඇති වෙනවා. විශ්වාසයක් ඇති වෙනවා. ආත්ම විශ්වාසය, ආත්ම ගරුත්වය. එතකොට ආත්ම ඇගීම Taman තුල ඇති වෙනවා. එතකොට Tamanට Taman පිළිබඳව විශ්වාසයක් නැති වුණොත්, Tamanට Taman පිළිබඳව ගෞරවයක් නැති වුණොත් ඒ තනත්තාට තමන් ගැන එක්තරා කලකිරුණු ගතිය, නොසලකා හරින ගතිය තමන් පිළිබඳව ඇති වෙන්නේ. එතකොට එහෙම තැනැත්තෙකුට ජීවිතයේ අභියෝග ජය ගන්නට හෝ යම්කිසි අදිෂ්ඨාන පූර්වක ක්‍රියාත්මක වීමකට ඒ තැනැත්තට හයියක් එන්නේ නැහැ. ඇත්තටම මේ ගමන් මගේදී ආත්ම ගරුත්වයත් එක්කලා තමයි අපිට මේ නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට යන්නට අවශ්‍ය හයිය එන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි අපේ ජීවිතයේ අත්දැකීම් ගත්තොත් අපි පැවිදි වෙච්ච මුල් කාලේ අපට ගොඩාක් ලොකු හීනමානයක් ඇති වෙන්නට ගත්තා මේ ප්‍රතිපදාව පිළිබඳව. ඒ මොකද අපි දහම් පොතපත්වල විශේෂයෙන් රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ ශාසනාවතරණය, එතකොට සූවිසි මහගුණය, ඒ වගේ පොත්පත් කියවනකොට දැන් අතීත කාලේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතය කැප කරලා සිල් රැකපු හැටි, ගුණදහම් වඩපු හැටි ඒවා තියෙනවා. දැන් මේ කතා කියවනකොට මට නිතරම හැඟුණු දෙයක් තමයි ඉතින් අපි කොහොමද මේ தත්ත්වයටපත් වෙන්නේ? අපි කවද්ද එතනට යන්නේ? ඉතින් අපිට නම් ඒවා හිතන්නවත් බෑ මේ මට්ටමට කටයුතු කරන්න. ඔහොම හිතන ගානේ නිකන් එතකොට මේ ගමන මට යන්න පුළුවන් ගමනක් නෙමෙයි වගේ හැමතිස්සෙම මතුවෙන්නේ. එතකොට මගේම මනස තුල යම්කිසි හීනමානයක් ඇති වෙනවා. අධෛර්යයක් ඇති වෙනවා. එතකොට ಗುಣධම් වැඩිම පිළිබඳව සතුටක් නැහැ. මට මගේ ගැන ගෞරවයක් නැහැ. මට මා පිළිබඳ තෘප්තියක් නැහැ. ඉතින් හැමතිස්සෙම නිකන් මනසේ එක්තරා අසහනකාරී ගතිය, ව්‍යාකූල ගතිය, මට මා ගැන සතුටක් නැති ගතිය මුල් කාලේ ඇති වෙන්න ගත්තා. ඉතින් මේක මහා පීඩාවක්. ඊට පස්සේ මම කල්පනා කළා ඉතින් මොකද්ද මේකට කරන්න ඕන. ඉතින් ඔහොම නොයෙක් පැති වලින් කල්පනා කරනකොට ඇත්තටම මේ වෙලාවේ මට ඒ සඳහා උපදේශයක් ගන්නට සුදුසු ගුරුවරයෙක් හෝ එහෙම මම කතා කරන්න ගියේ නැහැ. ওই සම්බන්ධව මම විවිධ පැති වලින් දන්නා ධර්ම කාරණාත් එක්කලා මම හිතුවා කල්පනා කළා මොකද්ද මේකට කරන්න ඕන. ඉතින් එහෙම කල්පනා කරනකොට එක්තරා මාර්ගයක් මට හමු වුණා. ඒ කියන්නේ
මමම කල්පනා කරන්න ගත්තා. හරි දැන් එහෙම යම් විශේෂතා ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් සිල් රකින්න මට බැරි වෙන්න පුළුවන්. හැබැයි මගේ ළඟ මොකක්වත්ම ගුණයක් නැද්ද? මගේ ළඟ මොකුත්ම හොඳක් නැද්ද? කියලා මම කල්පනා කරන්න පටන් ගත්තා. එහෙම කල්පනා කරනකොට ඔන්න ඇත්තටම මගේ ළඟ යම් වටිනාකම් තියෙනවා කියලා පේනෙන්නට ගන්නවා. ඒ කියන්නේ ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේටම දැනෙන්න පටන් ගත්තා. දැනෙන්න පටන් ගත්තා. ඉතින් මම මේ විදිහේ හොඳ ගති ගුණයක් මගේ ළඟ තියෙනවා. මම ගුරුවරුන්ට ගෞරව කරනවා. එතකොට මම පැවිදි කරපු ගුරුවරයා මට යමක් කිව්වොත් මම කවදාවත් ඒක බෑ කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම මම කවදාවත් නිකන් අනුන් හෙලා තලා දකින්න කතා කරන්න ක්‍රියා කරන්න මම කවදාවත් කටයුතු කරලා නැහැ. එතකොට අනිත් කෙනාගේ දියුණුවට කෙනෙහිලිකම් කරන්න බාධා කරන්න අනිත් කෙනා පහලට දාන්න මම කවදාවත් කටයුතු කරලා නැහැ. එතකොට අනුන් සන්තක දෙයක් මම පැහැර ගන්න හොරා ගන්න වංචනික කටයුතු කරන්න මම කවදාවත් එහෙම කටයුතු කරලා නැහැ. ඉතින් මෙහෙම කල්පනා කරනකොට මට දැනෙන්න ගත්තා ඉතින් මගේ ළඟ එහෙනම් ගොඩක් වටිනාකම් තියෙනවා. ඉතින් එහෙමනම් මම නැති දේ ගැන පසුතැවෙනව වෙනුවට මේ තියෙන දේ ගැන ඇයි මට සතුටු වෙන්න බැරි? එතකොට අන්න එහෙම කල්පනා කරනකොට තමයි ආත්ම තෘප්තිය කියන එක එතකොට ආත්ම ගෞරවය කියන එක අපි තුලින් මතුවෙන්න ගන්න. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඉතින් මේ යහපත් ගතිගුණ මන් ළඟ ඇති කරගත්තා නම් එහෙනම් තවත් යහපත් ගතිගුණ මට ඕන නම් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ දුර්වලකම් මගේ ළඟ දුරු කරගත්තා නම් අවශේෂ දුර්වලකනුත් ඕන නම් මට උත්සාහ කළොත් දුරු කරන්න පුළුවන්. අන්න එතකොට තමයි අපි තුල ධෛර්යය මතුවෙන්නේ. වීරය මතුවෙන්නේ, චිත්ත අධිෂ්ඨානය මතුවෙන්නේ. ඉලක්කයක් වෙත යන්නට අවශ්‍ය ජවය මතුවෙන්නේ අපි තුලින්. එතකොට එතනදී තමයි ඇත්තටම මට ටික ටික දැනෙන්න ගත්තේ මේ ගමන යන්න බැරි එකක් නෙවෙයි යන්න පුළුවන් ගමන. හැබැයි අර විදිහට නිකන් තමන්ව හැල්ලු කරගෙන හීනමානයටපත් වෙලා අධෛර්යමත් වෙලා මේ ගමන යන්න බෑ. අපිට ඒ සඳහා ආත්ම ශක්තියක්, ආත්ම ගරුත්වයක් අපි තුල තියෙන්න ඕන. ආත්ම අභිමානයක් කියන වචනේ එච්චර ධර්මානුකූල නැහැ එතනදී. හැබැයි ආත්ම ගරුත්වය කියන එක ධර්මානුකූල කාරණා. තමන්ට තමන් ගැන ගෞරවයක් ඇති වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණයට මම ගරු කරන්නේ ඒක ගුණයක් නිසා. උන්වහන්සේගේ මට්ටමට ඒ ගුණය නැති වුණාට මගේ ළඟ ඒ ගුණයෙන් ස්වල්ප මාත්‍රයක් හරි තියෙනවා නම් ඒකත් ගුණයක්නේ. ඒතර මම ගුණය අගය කරන්න පටන් ගන්නකොට අනුන්ගේ ගුණයත් මට අගය කරන්න පුළුවන් වෙන්න ඕන. මගේ ගුණයත් අගය කරන්න පුළුවන් වෙන්න. ඒතකොට ඒක අර සංසන්දනය කරමින් නෙමෙයි මේ ගුණය මා තුළ මේ පමණකින් තියෙනවා. මේ පරමාර්ථයට යන්න මේ ගුණය මට උදව් වෙනවා. එතකොට අන්න ඒ විදිහට අපි පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපි තුල ආත්ම විශ්වාසයක් ආත්ම ගරුත්වයක් ඇති වෙනවා. එය අපට ලෞකික අභිවෘද්ධියටත් අවශ්‍යයි. නිර්වාණගාමිනී ගමන් මඟ ශක්තිමත්ව වැටෙන්නේ නැතුව අරතිය ඇති කරගන්න. අරතිය කියලා කියන්නේ කුසල අධි කුසල ධර්මයන්හි නොඇලෙන ගතිය. ඒ කියන්නේ සීල භාවනාදී ගැඹුරු ප්‍රතිපත්ති ක්‍රමවලට අපේ මනසේ සතුටක් නැති වෙනවා. ඒක තමයි අරතිය කියලා කියන්නේ. ඒතර සතුටින් ගුණධම් වඩන්න නම් අපට ආත්ම ගරුත්වයක් ආත්ම විශ්වාසයක් තියෙනවා. එතකොට එහෙම ආත්ම ගරුත්වයක් ඇති තැනත්තා තමයි මේ ආත්ම ගෞරවයේ කෙලසා ගන්නට කටයුතු කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිපත්තිය විනාශ කරගන්නේ, ප්‍රතිපත්තිය පාවා දෙන්නේ නැහැ. එතකොට මොනවා වුණත් කමක් නැහැ මේ පටු ලාභයක් සඳහා සීලය මොකක් වුණත් කමක් නැහැ, මහානකම මොකක් වුණත් කමක් නැහැ. දේශපාලනඥය ළඟ හරි වැද වැටිලා ඕන කෙනෙක් ඉදිරියට ගිහිල්ලා නිකන් නිවට වෙලා තමන්ගේ වැඩේ කරගන්න ඕන කියන තැනකට හිතන්නේ නැහැ. ආත්ම ගෞරවයක් ආත්ම විශ්වාසයක් තියෙන පැවිද්දෙක් විසින්. එතකොට මේ පැවිද්දාට හැම විටම වැදගත් වෙනවා තමන්ගේ ඉලක්කයට යන්න මේ තමන් ළඟ තියෙන ප්‍රතිපත්තිය ඒ ගුණය විනාශ කරගන්න නැතුව රැක ගන්නට. එතකොට ගිහියෙකුටත් එහෙමයි. තමන්ගේ පරම්පරාවෙන් එන ඒ ගෞරවය වගේම තමන්ගේ ප්‍රතිපත්ති, තමන්ගේ ගුණ, තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ හැකියාව කවමදාකවත් පාව දෙන්නේ නැහැ. ලාමක දේවල් වලට යට කරන්නේ නැහැ. හැබැයි ආත්ම ගරුත්වයක් තියෙන කෙනා. ඉතින් ඒක බැලූ බැල්මට මාන්නයක් වගේ පෙනුනට එතන මානය නෙමේ සැබෑවට ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා පරමාර්ථ සාධනය සඳහා අත්‍යවශ්‍ය ධාර්මික ගුණයක් කියන බව අපි මූලික වශයෙන් තේරුම් ගන්නට. සමා වෙන්න ඕන හඳුනේ. ඒතර මෙහෙම ඇහුවට දැන් ඇත්තට මෙතන ඔබ වහන්සේ මේ කතා කරන්නේ ආත්ම ගෞරවයෙන්ද? මෙතනදී ඇත්තටම ආත්ම ගෞරවයක් කියන එකක් මතු කර ගැනීමේ අවශ්‍යතාවයක් ලොකුවට ඇති වෙන්නේ නැහැ. මොකද දැන් ආත්ම ගෞරවය කියන එක අනුන්ට ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය නැහැ. ඒක තියෙන්න ඕනේ ආත්ම තෘප්තිය සඳහා.
ඒ කියන්නේ මගේ මනස කඩා වැටෙන මගේ මනස දුර්වල වෙන හැම මොහොතකම අදටත් මම ඒ ආත්ම ගරුත්වය අවදි කරගන්නවා. අදටත් මම මේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නවා. එතකොට අදටත් අපේ මනස මොකද පුතජන වික්ෂුන් වහන්සේලා හැටියට විවිධ කරුණවලදී විවිධ අභියෝගවලදී අපි කඩා වැටෙන අවස්ථා තියෙනවා මානසික. එතකොට මට තනියෙන් මේ ආත්ම විශ්වාසය ඇති කරගන්න බැරි නම් කල්යාණ මිත්‍රයින් සමග කතා කරලා ගුරුවරු සමග කතා කරලා දහම් පොතපත කියවලා ධර්ම දේශනා අහලා නැවත තමන් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණයක යෙදිලා අපි ආපු ගමන් මඟ දිහා බලලා අපේ ඉලක්ක දිහා බලලා මා ළඟ තියෙන හැකියාවන් සුදුසුකම් දිහා බලලා යලිත් ඒ ආත්ම විශ්වාසය ආත්ම ගරුත්වය අවදි කරගන්න. එතකොට තමයි කඩා වැටිච්ච තත්ත්වෙන් නැවත අපිට මනස ශක්තිමත් කරගෙන ඒ ගමන ඉදිරියට යන්න පුළුවන්. ඒතර දැන් අපිට මෙහෙම කතා කරනකොට අපිට ඒ ආත්ම ගරුත්වය කියන එක ලොකුවට මතු කරගන්න ඕන වෙන්නේ. මොකද මෙතනදී මගේ මනස කඩා වැටෙන කාරණයක් නැති නිසා. එතකොට දැන් ශෙහන් මහත්තයත් එක්කලා කතා කරනකොට මට ආත්ම ගරුත්වය ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. මොකද ඒක අනුන්ගෙන් රැකෙන එකක් නොවන නිසා. ඒක අනුන්ගෙන් රැකෙන එකක් වුණා නම් මට අනුත් අර ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න වෙනවා. ඒක අනුන් නිසා රැකෙන එකක් නෙවෙයි. ඒක තමන්ගේ ප්‍රත්‍යවේක්ෂණයත් එක්කලා තමන්ගේ දැක්මත් එක්කලා සුරක්ෂිත වෙන දෙයක්. සුපින්නතුනි ඊ타ත්ම වටිනා කාරණාවක් පිළිබඳව අපි කතා කළේ. හාමුදුරන් වහන්සේ ආරම්භයේදීම සඳහන් කළා මේ අප අතින් සිදුවන වරදක් ආත්ම ගෞරවය රැකීමම අපි සමාජයේ වගකීමක් සමාජයේ කාර්යභාරයක් කොට තකනවා කියන කාරණාව උන්වහන්සේ අවසානයේදී ඊටම හොඳින් පැහැදිලි කරා. අප කඩා වැටෙන විට අපිට නැවත නැගිටින්නට ජීවිතේ විශ්වාස කරන්නට ආත්ම ගෞරවය කියන සාධකයේ අප තුල ගොඩනැගිය යුතු දෙයක් කියන වග. ඉතින් අප කතාවට බඳුන් කරමින් හිටියේ නොයසේනම් අද දවසේ සදහම් සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ අප මානය කියන කාරණාවේ ආත්ම ගෞරවයේ වේශයෙන් වංචක මහණය කියන කාරණාව. ඉතින් තව දුරටත් වැඩි දුරටත් මේ පිළිබඳව ඔබට කතා කරන්න සූදානමින් ඊට පෙර ආතුව අපට අවසර දෙන්න කෙටි විරාමයකට පාලක මැදිරියට යන්න. සුපින්වතුනි අප නැවතත් සම්බන්ධතාවය ලබා ගන්නවා සියස සුගත පද විවරණ වැඩසටහනට. අප විරාමයට පෙර ආතුව සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ මානය කියන කාරණාවේදී ආත්ම ගෞරවයේ ස්වභාවයෙන් එය මතුවන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මෙතනදී අපේ හැඳුනන වහන්සේ පළමු කොටම විරාමයට පෙර ආත්ම ගෞරවය කියන්නේ මොකක්ද සහ එය අප තුල වර්ධනය කරගන්නේ කොහොමද? එහිදී අපෙන් වෙන්නට පුළුවන් වැරදි මොනවද? එය නිවැරදි කරගත්තොත් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන කාරණාව කතා කළා. අපේ හැඳුනනේ දැන් මට මෙන්න මෙවැනි තත්යකට සාකච්ඡාව ගොඩනගන්නට හිතෙනවා. දැන් අපි ආත්ම ගෞරවයේ යම්කිසි මට්ටමකින් ගොඩනගාගෙන එනකොටම වංචක ධර්ම වලට හසු වෙන්නට පුළුවන් මානෙ කියන කාරණාවේ. අප එතනට හසු වෙන්නේ කොහොමද? ඇත්තටම දැන් නායක හඳුරු මෙහිදී අපි අවධානය යොමු කරන්නේ අන්න ඒ කාරණේටයි. එතකොට දැන් අපට ආත්ම ගරුත්වය කියන එක ආත්ම විශ්වාසය කියන එක ධර්මානුකූලව අවශ්‍ය දෙයක්. එතකොට ඒක මානයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් යම් අවස්ථාවක. එතකොට ඒක මානයක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද? සංසන්දනය කරන්නට ගිය තැන. දැන් අපි මුලිනුත් සිහිපත් කළා ශහන් මහත්තයා දැන් මේ ආත්ම ගරුත්වය කියන එක අනුන් සම්බන්ධ කාරණයක් නෙමෙයි. ඒක තමන් සම්බන්ධ කාරණයක්. තමන් තුලින් ඕන ඒ ආත්ම විශ්වාසයේ ගෞරවය මතුවලා එන්නට. හැබැයි ඒක අපි අන් අයත් එක්කලා සසඳන්නට ගිය තැන තමයි අපිට මේ පටලැවිල්ල ඇති වෙන්නේ. එතකොට ඇයි එහෙම වෙන්නේ? අරයාගේ தત્ත්වය මෙහෙමයි, මගේ தત્ත්වය මෙහෙමයි කියලා. එතකොට අර ප්‍රතඥ ගතියත් එක්කලා අපිට ඕන වෙනවා තමන්ගේ හැකියාවන්, තමන්ගේ වටිනාකම් තවත් අයට සාපේක්ෂව ලෝකේ තීරණය කරන්න. ඉතින් එතනට අපි නොදැනුවත්ව වැටුනොත් එහෙම ඒකෙන් වෙන්නට පුළුවන් හානිය තමයි මහානායක හඳුරු මෙහිදී සිහිපත් කරන්නේ. ආත්ම ගෞරව ප්‍රතිරූපක මානය ඇත්තේ ආත්ම ගෞරවයට හානියකයි ගරු කළ යුත්තාටද ගරු නොකරන්නේ.
ගුරු උපදේශ ලැබිය යුත්තාගෙන් ගුරු උපදේශ නොගන්නේය. වැන්ද යුත්තාට නොවඳින්නේය. පිදිය යුත්තාට නොපදන්නේ. එතකොට දැන් ඒතනත්ත කල්පනා කරනවා දැන් අනිත් අයට වඳින්න ගියොත් ගරු කරන්න ගියොත් ඒක මට එච්චර හොඳ නැහැ. එතකොට දැන් හැබෑවට ආත්මගරුත්වය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා නම් Taman තුල තියෙන ගුණය, සද්භාවය, වටිනාකම ඒවත් එක්කනේ ආත්මගරුත්වය ගොඩනැගෙන්නේ. එහෙම නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් ඇති කෙනාට මේ වරදින් බොහෝ කොට වළකින්නට පුළුවන්. හැබැයි මේ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් නැතුව අර මගේ ආත්මගරුත්වය අනිත් අය රකින්නට ඕන ඒක සමාජයෙන් ලැබෙන ප්‍රතිලාභයක් වගේ හිතාගෙන ඉන්නකොට තමයි අපි අතින් බොහෝ කොට මේ මානයට අපි වැටෙන්නට තියෙන ඉඩකඩ තියෙන්නේ. දැන් මෙතනදී තවත් කාරණයක් කියන්නට ඕන ශහන් මහත්තයා. දැන් ආත්මගරුත්වය වගේම සමාජය තුළ තමන්ගේ තත්ත්ව රැකගෙන ජීවත් වෙනවා කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් ආත්ම ගෞරවය කියන එක කොහොම තමන් තුලින් එන එකක්. මේ තත්ත්ව රැකගෙන ජීවත් වෙනවා කියන එක තමන් තුලින් එන එකක් නෙමෙයි. ඒකට සමාජයත් සම්බන්ධයි. ඒ කියන්නේ තමන්ගේ නිලයට අදාළ භූමිකාව ඊට පස්සේ තමන්ගේ තනතුර එහෙම නැත්නම් තමන්ගේ වපසරිය තමන්ගේ પરම්පරාව එතකොට තමන්ගේ ප්‍රභූත්වය තමන්ගේ කාර්යභාරය මේවට අදාළව තත්ත්ව රැක ගන්නවා කියනකොට ඒකට අනිවාර්යෙන් ඒක ඇතුළෙන් විතරක් එන දෙයක් නෙමෙයි සමාජයත් එක්කත් සම්බන්ධයි. එතනදී අපි කල්පනා කළොත් එහෙම මම නිහතමානී වෙන්නට ඕන කියලා තන්නේ කරම බරපතල අවුලක් ඇති වෙනවා එතන. ඒ කියන්නේ දැන් අපිට හොඳටම අත්දැකීම් තියෙන අපේ රටේම සමහර දේශපාලන ප්‍රධානීන් ඒගොල්ලන්ගේ තරාතිරම නිලය ඒගොල්ලන්ගේ භූමිකාව නොසලකා අනවශ්‍ය විදිහට අපි නිහතමානී අනතිමානී කියලා පෙන්වන්න ගිය තැන මවාපෑමක් කරන්න ගියා. යහපතක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර තනතුරේ තියෙන ගෞරවයයි කෙලසෙන්නේ. ඒ භූමිකාවේ තියෙන උත්තරීතර බවයි කෙලසෙන්නේ. පුද්ගලයෙක් හැටියට ඔහු අනතිමානී වෙන්නට ඕන. ඒක වෙනම කාරණයක්. හැබැයි තනතුරේ ගෞරවයක් නෙමෙයි. රජු නම් රජු. එතකොට එතන මේ භූමිකාවට තියෙන ගරුත්වය තියෙනවා. එතකොට මම පැවිද්දෙක් නම් මගේ පුද්ගලික දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒක මම වෙනම හදා ගන්න ඕන. හැබැයි මම පැවිද්දෙක් කියන ඒ භූමිකාව තුළ ගිහියාට අගය කරන්නට පුළුවන්, ගරු කරන්නට පුළුවන්, වඳින්න පුළුවන් වාතාවරණයක් මම හදලා තියන්නට ඕන. ඒක නිකන් පුස්සක් හැටියට මම පාන්නට නෙමෙයි. මගේ තියෙන දුර්වලකම් මම හරියට හඳුනාගෙන හදා ගන්නට ඕන, අඩු කර ගන්නට ඕන. හැබැයි මට වගකීමක් තියෙනවා මගේ දුර්වලකම් හේතු කොටගෙන මේ සමස්ත පැවිද්දා කෙරෙහි සමාජයේ ඇති වෙලා තියෙන ගරුත්වය කෙලසන්න මට අයිතියක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මගේ යම්කිසි තියෙන පුද්ගලික දෝෂයක් නිසා මම කල්පනා කරනවා ඉතින් මට කරන්න දෙයක් නැහැ, මට පුළුවන් හැටියට තමයි මේ කටයුතු කරගෙන යන්නේ. ඒ පුළුවන් හැටියට කටයුතු කරගෙන යන්නට විනයානුකූලව මට යම්කිසි ඉඩක් හදාගන්න පුළුවන් විය හැකියි. හැබැයි මට වගකීමක් තියෙනවා සමාජය තුළ අනිත් සියලු දෙනා මා දිහා බලාගෙන ඉන්නකොට හැමතිස්සෙම මිනිස්සු බලන්නේ මේක මේ හාමුදුරුවන්ගේ දෝෂයක් හැටියට නෙමෙයි ඔය ඔක්කොම හාමුදුරුවෝ හැමයි කියනකොට කියන්නේත් එහෙමයි අපි. කියනකොට කියන්නේ ඒ කියන්නේ හාමුදුරුවන්ට දන් දෙනකොට සාංගික කරලා දෙනවා වගේ බනිනකොට සාංගික කරලානේ බනින්නේ. ඒ කියන්නේ සමස්ත සංඝයාටම තමයි බනින්නේ. ආවල් හාමුදුරුවෝ කියන්නේ මිනිසුන්ට එහෙම එකක් තියෙනවා. දානේ දෙනකොට නම් සාංගිකව දෙනවද දන්නේ නැහැ. මොකද ඉමම් බික්කම් බික්කු සංඝස දේම කිව්ව පමණින් සාංගික වෙන්නේ නැහැනේ. ඒක වචනයක් පමණ සාංගික වෙන්න මේ සමස්ත සංඝයාගේ ගුණය හඳුනාගෙන අපි මේ පුද්ගලිකව හාමුදුරුවන්ගේ බඩ පුරවන්න කරන වැඩක් නෙමෙයි. මේ හාමුදුරුවන්ට සංග්‍රහ කිරීම තුළ මේ හාමුදුරුවෝ රැක ගැනීම තුළ ශාසනයයි රැකෙන්නේ. එක හාමුදුරු නමකට හරි අපි ඉගෙන ගන්න උදව් කරනවා. ඒ හාමුදුරුවෝ දැනුගත් කෙනෙක් වෙනකොට, ධර්මදරයෙක් වෙනකොට, විනයදරයෙක් වෙනකොට ඒ තුලින් සසුන රැකෙනවා. අන්නේ අවබෝධය ඇතිව අපට යම් උපකාරයක් කරන්න පුළුවන් නම් එක හාමුදුරු නමකට දුන්නත් පූජා කළත් ඒක සමස්ත සංඝයාට. ඉතින් ඒක කොච්චර දෙනෙක් හරියට බුද්ධිමත්ව කරනවද දන්නේ නැහැ. දෙනකොට සංඝිකව දෙන එක. හැබැයි බනිනකොට නම් ගොඩක් දෙනා සංඝිකව බනිනවා. يعني සමස්තයටම තමයි චෝදනා කරන්නේ, නිග්‍රහ කරන්නේ. ඉතින් ඒ නිසා මට වගකීමක් තියෙනවා. මගේ දුර්වලකම් මම වෙනම හදා ගන්නවා වගේම මේ සමස්ත සංඝ සමාජය, සංඝ සංස්ථාවේ ගරුත්වය රකින්න. අන්න ඒ වගේ තමයි ගුරුවරයාට ගුරු භූමිකාවේ ගෞරවය රකින්නට වෙනවා.
රජුට ඒ රාජ්‍යත්වයේ ගෞරවය රකින්නට වෙනවා. එතකොට මවට මාතෘ භූමිකාවේ ගෞරවය රකින්නවා. පියාට පිතෘ භූමිකාවේ ගෞරවය රකින්නට වෙනවා. එතකොට ඒවා නිකන් තමන් අනතිමානී කියලා අපි හරි සැහැල්ලුවෙන් ඉන්නවා. අපි නිකන් ඇතුලේ එකයි පිටේ එකයි නෑ. අපි අවංක වෙන්න ඕනේ කියලා අර තමන්ගේ තත්වය තනතුර ඒවා පාවා දීලා ඒවාට සමාජයේ ගොඩනැගිලා තිබිය යුතු ගෞරවය නැති කරන්නට අපට යුතුයකමක් නැහැ. දැන් මෙහෙම කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙම හරියන්නේ අපි සමානාත්මතාවයෙන් කටයුතු කරන්න ඕන. ඔය පිට රටවල නම් ඔය මොකක්වත් නෑ. අය තනතුරු කතන්දරයක් නෑ. කෙලින්ම නම කියලා කතා කරන්න ඕන කෙනෙකුට හැමෝම සමානයි. එතන ලොකු සමානාත්මතාවයක් තියෙනවා වගේ සමහරව බටහිර ගැතිව ඒවා ඉහළින් තියලා කතා කරනවා. බටහිර ලෝකේ එහෙම හැමෝම සමානයි කියලා හිතන ගතියක් පෙනෙනවා. හැබැයි ඒක සමානාත්මතාවය තුලින් ආපු එකක් නෙමෙයි. නීතිය සහ ඒගොල්ලන්ගේ සංස්කෘතිය තුලින් ආපු අර හැම කෙනා කෙරෙහිම එක විදිහට දකින ගතිය. හැමෝම කෙරෙහි එක විදිහට දකින්නට බෑ. එක විදිහට සලකන්න සමානාත්මතාවය කියලා කියන්නේ ඔක්කොම සමානයි කියලා හිතන එක නෙමෙයි. ඔක්කොම සමානයි කියලා හිතුවොත් එහෙම කොහෙතන භික්ෂුවට ගුණයට කරන ගරු කිරීම, කොහෙතන සීලයට කරන ගරු කිරීම, කොහෙතන ප්‍රඥාවට කරන ගරු කිරීම. එතකොට හැමෝම සමාන නම් බුදුරජාණන් වහන්සේ ඇයි මේ හැමතැනකම විශේෂත්වයක් දක්වන්නට මහා සංඝරත්නයට දක්වන විශේෂත්වය, මවට දක්වන විශේෂත්වය, පියාට දක්වන විශේෂත්වය. ඉතින් හැමෝම සමාන විදිහට සලකනවා නම් එහෙම හිතන්නට දෙයක් නැහැ. එතකොට බටහිර රටවල තියෙන්නේ හැබැයි සමානාත්මතාවය කියන එක නෙවෙයි. හැබැයි සමානාත්මතාවය කියලා කියන්නේ ඔක්කොම පොදුයි කියලා එක ගොඩකට දාන එක නෙමෙයි. මනුෂ්‍යත්වයෙන් අපි සමානයි. හැබැයි මේ මනුෂ්‍යත්වය තුළ ඔවුනොවුන්ගේ විශේෂතා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සහන් මහත්තයා අපි හිතමු අපි සියලු දෙනාටම සමානව යමක් බෙදා දෙනවා කියලා. එතකොට ඒ සමානව බෙදා දෙනකොට එතන සමානයි කියලා කියන්නේ මොකක්ද? අපි හිතමු සියලු දෙනාටම සිමෙන්ති කොට්ටේ දෙනවා. දෙනකොට සිමෙන්ති ඕන කෙනාටත් දෙනවා නැති කෙනාටත් දෙනවා. ඒක සමානාත්වය නෙවෙයි, ඒක අවිචාරවත් බව. ඒතර සමානව බෙදන්න හැමෝටම අපි සමසේ සලකන්න ඕන කියලා සිමෙන්ති ඕන කෙනාට එපා කෙනාටයි දීලා හරියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සමාජයත් එක්කලා කටයුතු කරනකොට දානය, ඒ වගේම ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන මේ කරුණු හතර තත්ත විචක්කන ඒ තන සුදුසු විදිහට යොදන්නේ. ඒ තන සුදුසු විදිහටයි දාණය ඕන තනයි දාණය. එතනට ප්‍රිය වචනේ හරියන්නේ නැහැ. ප්‍රිය වචනේ ඕන තන ප්‍රිය වචනේ මිසක් දාණය හරියන්නේ නැහැ. කණ්ඩ දීලා හරියන්නේ නැහැ. එතනතර කරුණා මෛත්‍රියෙන් කතා කරලා හිත හදන්න ඕන තන. කෑම ඕන තන නිකන් බොරු කතන්දර කියලා වැඩක් නැහැ. වචන වලින් සනසල වැඩක් නැහැ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේත් අර කුසගින්න ආපු මිනිසයාට කණ්ඩ තියනවා නම් මොනවා හරි දෙන්න කියලා ආනන්ද හැඳුරන්ට දේශනා කරන්නේ. එතකොට මේ මිනිසයාට දහම් කරුණු ටිකක් කියා දෙන්න ඕනේ. ඒක වෙනම කාරණේ. හැබැයි මේ මිනිසා දැන් ඉන්නේ කුසගින්නේ. මේ මිනිසාගේ මූලික ප්‍රශ්නේ ඒකයි. එතකොට එතනදී මේ ප්‍රිය වචන හෝ දහම් වචන කියන එක නෙමෙයි එතනදී අවශ්‍ය වෙන්නේ. ඊළඟට අර්ථචර්යාව යම් කිසි කෙනෙක් අනර්ථයට පැමිණෙන්නට යනවා නම් ඒ අනර්ථයෙන් මුදවලා අර්ථෙහි යොදවන්න ඕනේ, යහපතෙහි යොදවන්නට ඕනේ. අපි හිතමු දරුවෙක් වරදක් කරනවා නම් ඒ දරුවා වරදින් මුදවන්න ඕනේ. එතනට මේ ප්‍රිය වචනේද අප්‍රිය වචනේද කියලා හරියන්නේ නැහැ. ඒ වෙලාවට බැනලා හරි තරවටු කරලා හරි ගහලා හරි එකෙන් බේර ගන්නවා. යහපත වෙනස. එතනදී පරිත්‍යාගශීලී වෙනවා කියලා ඉල්ලන දේ දීලා හරියන්නේ නැහැ. මට කම්පියුටරයක් ඕන, මට මේ මෝටර් සයිකලයක් ඕන කියලා කිව්වොත් එතකොට දානේ අපි මේ දරුවට ඉල්ලන දේ දෙන්නට ඕන කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒක දිය යුතුද නොදිය යුතුද? ඒකෙන් අර්ථයක්ද වෙන්නේ අනර්ථයක්ද වෙන්නේ? ඒ නිසා දෙන්න ඕන තැන දෙන්නට ඕන. නොදෙන්නට ඕන තැන නොදීන්නට පුළුවන් වෙන්න. එතකොට ප්‍රිය වචනේ ඕන තැන ප්‍රියශීලීව කතා කරනවා. රළු විදිහට කතා කරන්න ඕන තැන රළු විදිහට කතා කරන්න. ඒ කුමක් සඳහාද? සියලු දෙනාගේ යහපත සඳහා, අර්ථය සඳහා. එතකොට සමානාත්මතාවය තුළ අපි ඔක්කොටම එක හැන්දෙන් බෙදනවා කියන එක නෙමෙයි. පුද්ගලයාගේ මූලික මනුස්සත්වයේ තියෙන මූලික ගුණාංග, මූලික වටිනාකම් හරියට තේරුම් අරගෙන එතන අපි දකින්නට ඕනේ මිනිස්සු හැටියට වෙනසක් නැහැ. හැබැයි පුද්ගල චර්යාවන් තුළ, දුෂ්ටකම් තුළ, සත්පුරුෂකම් තුළ, ගුණ තුළ, ප්‍රඥාව තුළ මේ හැම එකකින්ම පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වෙනවා.
එතකොට ඒව නොසලකා කටයුතු කරන්න ගියොත් එහෙනම් එතන තියෙන්නේ අවිචාරවත්. ඒ නිසා අපිට මේ සමාජයක් හැටියට මේ ಗುಣධම් දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමේදී අපිට අවශ්‍ය වෙනවා ඒ සමාජයේ තියෙන වටිනාකම් රැක ගන්නට යම්කිසි මිනුම් අවශ්‍ය වෙනවා. එතකොට දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ values කියලා. එතකොට ඒ මිනුම් මත ඒ ගුණාංග මත ඒ වටිනාකම් මත ඒව මත තමයි මේ සමාජයේ දීර්ඝ කාලයක් ඒවා සුරක්ෂිත වෙන්නේ. ඒවා සුරක්ෂිත වෙන්න අපි හදාගත්තු යාන්ත්‍රණය තමයි අපේ සංස්කෘතිය කියලා කියන්නේ. ඒ නිසා මේ සිංහල බෞද්ධ රට මේවා පැවැත්තුනේ ඒ ಗುಣධම් පවත්වාගෙන යන යාන්ත්‍රණයක් එක සංස්කෘතියක් එක. ඒ තුලයි දහම සුරක්ෂිත වුනේ මේ වසර 2500. හැබැයි අලුතෙන් මේ වසර 50ක් 60ක් 100ක් හමාරක් තුල හදාගත්තු එහෙම නැත්නම් 1000ක් 2000ක් තුල හදාගත්තු යම් සංස්කෘතියකට බටහිර සංස්කෘතියකට එහෙම නැත්නම් ඒගොල්ලෝ විසින් සකස් කරගත්තු ඒ විදිහේ නීති පද්ධතියක් තුල ඒගොල්ලන්ට අර විදිහට දහමක් හෝ ඒවා තුල පවත්වාගෙන යන සුවිශේෂ වටිනාකම් වෙනුවට ඒගොල්ලෝ ගොඩනගාගෙන තියෙන තනිකරම නීතිය මත. එනිසා නීතියත් එක්කලා ගොඩ නැගෙන යම්කිසි සමානකමක් එතකොට කාටත් එක විදිහට සලකන ගතියක් තියෙන්න පුළුවන්. ඒකයි මේ ගුණයයි අපි පටලවා ගන්නට හොඳ නැහැ. ඊළඟට තව සමහර තැන්වල තියෙන්නට පුළුවන් නිකන් ඔළුව උදුම්වාගෙන මාන්නෙන් තමන්ගේ තනතුරෙන් තමන්ගේ මේ తত্ত্বය අනිත් අයට ලෝකෙට පෙන්නලා ඒ தત્ත්වේ පාවිච්චි කරලා ලෝකයට නිකන් පීඩා කරන්න හදන තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒවට තමයි සමාජයේ විරුද්ධ වෙන්නේ. ඒ தત્ත්වය සලකලා හරියන්නේ නැහැ, නිලය සලකලා හරියන්නේ නැහැ, කාටත් නීතිය එක වගේ ක්‍රියාත්මක වෙන්න ඕන කියලා සමාජය කෑ ගහන්නේ, අරගල කරන්නේ අර தত্ত্বය වැරදි විදිහට පාවිච්චි කරනකොට. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒ සියලු தত্ত্বයන් සමතලා කරන්න ඕන කියන එක නෙමෙයි. ඒ සියලු නිලතල අහෝසි කරන්න ඕනේ කියන එක. එහෙම අහෝසි කළොත් සමාජයක් පවතින්නේ නැහැ. ඒ නිසා නිලතල අවභාවිත කරනවා නම් ඒක අයථා විදිහට පාවිච්චි කරලා අනිත් අය මැඩ පවත්නවා නම් ඒකෙන් ලෝකේ දහම සංස්කෘතිය කෙලසනවා නම් ඒකට විරුද්ධ වෙන එක වෙනම කාරණයක්. ඒ නිසා ලංකාවේ මිනිස්සු දහම ඇසුරු කරද්දිම රජුටත් විරුද්ධ වෙච්ච අවස්ථා තිබුණා. ඒ කුමක් නිසාද? ඒ තමන්ගේ නිලය අවභාවිත කරනකොට. හැබැයි එහෙමයි කියලා රජකම නොතිබිය යුතුයි කියලා කියන්න බෑ. එහෙම වුණොත් රටක් හැමෝටම රජකම දෙන්නත් බෑ. හැමෝටම රජකම දෙන්නත් බෑ. එහෙම වුණොත් රටක් පාලනය කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ தত্ত্বය රකින්නවා, ඒ භූමිකාව රකින්නවා කියන එක සමාජය තුළ ಗುಣධම් පවත්වාගෙන යන්නට ලෞකික අභිවෘද්ධියටත් ලෝකෝත්තර தত্ত্වයටත් මේ සියල්ලකටම වැදගත් වෙනවා. ඒවා මේ 아무තු මාන්නයක් නිසා කරන දේවල් කියලා අපිට හෙලා තලා කතා කරන්න බෑ. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන ඒ නිලය නිසා, තනතුර නිසා, දැනුගත්කම නිසා, හැකියාව නිසා, ඊළඟට තමන්ගේ භූමිකාව නිසා ඒ තනත්තාට බොහෝ කොට මේ කියන මාන්නය ඇති වෙන්නට පුළුවන්. සෙය්‍යමානය. ඒ සෙය්‍යමානය ඇති වුනහම තමයි නොදැනුවත්වම ඒ තනත්තා ගරු කළ යුත්තර ගරු කරන්නේ නැහැ. වැඳී යුත්තට වඳින්නේ නැහැ. පිදී යුත්තට පුදන්නේ නැහැ. ඊට පස්සේ ඒ තනත්තාට ඒ තමන්ගේ නිලය පිළිබඳව ගෞරවය නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට ගරු නොකළ යුත්තටත් ගරු කරනවා. නොඇඳී යුත්තටත් වඳිනවා. එතකොට ඔය අපිට පේන්නේ සමහර අපේ රටේ ඉන්න සමහර අය තමන්ගේ නිලය ගැන, තමන්ගේ තත්වය ගැන සැලකිල්ලක් නැහැ. ඕනම පහත් තැනකට ගිහිල්ලා ඕනම පහත් වැඩක් කරන්නට ලෑස්ති, නිවට වෙන්නට ලෑස්ති. කුමක් නිසාද? තමන්ගේ තත්වය, තමන්ගේ තනතුර, තමන්ගේ භූමිකාව ඒවා ගැන කිසිම තැකීමක් නැහැ ආත්මලාභය සඳහා. ඉතින් ඒ නිසා ආත්මලාභය සඳහා හෝ අනුන් පෙළීම සඳහා හෝ ධර්මයේ වෙනසීම සඳහා හෝ නිලතල තනතුරු තත්වයන් භූමිකාවන් පාවිච්චි කරන එක යෝග්‍ය නැහැ. නමුත් ඒ නිලතල තත්වය භූමිකාවන් සුරක්ෂිත කරගන්නට ඕන කුමක් සඳහාද? ලෝකයේ තුල සද්භාවයන් බොහෝ කාලයක් පවත්වාගෙන යන්න. ලෝකයේ තුල යහපත් මානව සමාජයක් ගොඩනගන්න, යහපත් සංස්කෘතියක් පවත්වන්න, දහම පවත්වන්න, ගුණය පවත්වන්න. ඒ වටිනාකම් ටික ඉදිරියට ගෙන යන්නට නම් අර තත්වයන් තුල තියෙන, ඒ භූමිකා තුල තියෙන ගරුත්වය ආරක්ෂා කරන්න. ඒ නිසා
අපි මුලින් කතා කළේ ආත්මගරුත්වය. ආත්මගරුත්වය අනුන්ට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක Taman තුලින් ඇති වෙන. හැබැයි මේ නිලයට, තනතුරට, භූමිකාවට තියෙන ගරුත්වය Taman තුලින් වගේම සමාජයනොත් කියන දෙපැත්තෙන්ම රැකෙන්න ඕන දෙයක්. ඒ தත්ත්වය පාලනය කරගන්න. ඒකට ඒ தත්ත්වයට ගැලපෙන්න Taman වැඩ කරන්නත් ඕන. නිලයට, භූමිකාවට ගැලපෙන්න දැන් මාතෘ භූමිකාව, පිතෘ භූමිකාව, ශ්‍රමණ භූමිකාවට ගැලපෙන්න Taman වැඩ කරන්නත් ඕන. Taman වැඩ කරනවා වගේම සමාජයෙන් ඒ පිළිබඳව තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ආරක්ෂා කරගන්නට අපි පරිස්සම් වෙන්නත් ඕන. ඒ නිසා මගේ කටට ආපු පමණට මට හැම වචනයක්ම පාවිච්චි කරන්න බෑ. ඇයි බැරි? ඒක මගේ අයිතිය. ඒක මගේ මානව හිමිකම. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කියන්න පුළුවන්. එහෙම කිව්වෙන් පස්සේ ඒ මගේ කටින් පිට වෙන වචනයට සමාජයෙන් එන අප්‍රසාදය පෞද්ගලිකව මට පමණක් නෙමෙයි සමස්ත සංඝයාට. ඉතින් ඒ නිසා අපට ඊටාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න වෙනවා මේ දෙක අතර. මම මේ කටයුතු කරන්නේ මාන්නෙන්ද? මම මේ කටයුතු කරන්නේ ආත්මගරුත්වය සහ භූමිකාවේ තමන්ගේ தત્ත්වයේ ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නද? මේවා ඊටාම ප්‍රවේශමෙන් අපි හඳුනා ගන්නට ඕන. එහෙම හඳුනාගත්තේ නැත්නම් අපි ඒ කිසිවක් නොසලකා හරින හුදෙක් නීතියට විතරක් කටයුතු කරන එහෙම නැත්නම් පොතේ ලියලා තියෙන වාක්‍යයට විතරක් අවනත වෙන ඒ වගේ බොහොම පල්ලෙහා මට්ටමකට අපි වැටෙන්නට පුළුවන්. ඒ නිසා අනතිමානී බව වගේම ආත්මගරුත්වයත් Tamanගේ తত্ত্বය, නිලය, භූමිකාව ආරක්ෂා කර ගැනීමත් අවශ්‍යයි. හැබැයි එය අවභාවිත කරන්නේත් නැතිව එය මානයකට පරිවර්තනය කරගෙන එයට රැවටිලා Taman විනාශ වෙන්නෙත් නැති වෙන්නට විශේෂ ප්‍රත්‍යවේක්ෂණය අපට අවශ්‍යයි. නිලතල, බලතල, තනතුරු, තානාන්තර වලින් ඔබ බබලන්නට නොවේ. ඒ තනතුරු නිලතල බබලවන්නට උත්සාහ කරන්න. එහිදී ආත්ම ගෞරවය සහ తත්වය පාලනය කිරීම ගැන වැඩිදුරටත් තවදුරටත් සැලකිලිමත් වන්නට කියන කාරණාව සහ මේ කාරණාවේදී හරි අර පිරිමැස්මෙන් අර පරිස්සමින් කටයුතු කරන්නට කියන වග අපේ හාමුදුරන් වහන්සේ මතක් කළා. ඉතින් තවත් බොහෝ කරුණු කාරණා සාකච්ඡාවට බඳුන් කරන්නට මත්තෙන් අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමයට පෙර ආතුව අප ආත්ම ගෞරවය කියන්නේ කුමක්ද? ඒ ආත්ම ගෞරවය අප දියුණු කරගන්නේ සහ එය මානයට හසුවන්නේ කොහොමද? ඉන්න අත්මිදෙන්නේ කොහොමද කියන කාරණය ගැන අපි සාකච්ඡාවට බඳුන් කළා. අපි හැමදෙන්නේ අපි ඊළඟ කොටසට ගියොත් පුඤ්ඤකාමතා වේසෙන් වංචක මහණිය කියන කාරණාවයි සාකච්ඡා කරන්නේ. දැන් පුඤ්ඤකාමතා වේශයෙන් කියන විටම මේ වැඩසටහන එකට එක පෙළට නරඹපු බොහෝ පිරිසකට දැන් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මතකයට නැගෙනවා. නමුත් හැමදෙන්නේ මේ මානිය කියන කාරණාවත් එක්ක මිය සැසදෙන්නේ කොහොමද කියන වග අප පැහැදිලි කරගමු. ඔව් ඇත්තටම ශහන් මහත්තයා දැන් අපි පසුගිය කාලේ කතා කරපු විවිධ කරුණු මේ පුඤ්ඤකාමතා වේශයෙන් මතුවෙන ආකාරය කියන්නේ මසුරුකම පුඤ්ඤකාමතා වේශයෙන් මතුවෙනවා. ඊළඟට ලෝභකම පුඤ්ඤකාමතා වේශයෙන් මතුවෙනවා. රාගය පුඤ්ඤකාමතා වේශයෙන් මතුවෙනවා. මෙහෙම විවිධ දුර්වලකම් පුඤ්ඤකාමතා වේශයෙන් මතුවෙනවා. ඒ වගේම මේ මානයත් පුඤ්ඤකාමතා වේශයෙන් මතුවිය හැකි ධර්මයක් කියන බව තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට මහානායක හඳුරේ මේ සම්බන්ධව මේ බඳු විවරණයක් කරනවා. පින් පිනිස කළ යුතු කාර්යයක් කළ යුතුව තිබෙන අවස්ථාවක ජනයා එයට ඉදිරිපත් වෙන්නට බියෙන් පසුබැස සිටින කල්හි සමහර විට එක් අයෙකුගේ සිත්හි පුණ්‍යකාමතා වේශයෙන් මානය පහළ වේ. ඉන් වංචිත වූ තැනැත්තේ මෙතෙක් ධනවතුන් කරන්නට ඉදිරිපත් නො වූ මෙතෙක් ප්‍රභූන් කරන්නට ඉදිරිපත් නො වූ සෑම දිනාටම නොපුළුවන්නේ කියනා වූ මෙම කටයුත්ත මම කරමි ගර්වයෙන් එය කරන්නේ.
අන්‍යයන් කරන කිනම් දෙයක් වුවත් තමා විසිනුත් නොකිරීම බාල්දුවක් කොට සලකන සමහරුන් කෙරෙහිද මානය සමහර විට පුණ්‍යකාමතාවයෙන් පහළ වේ. එතකොට අද කාලේ පින්කම් කරන බොහෝ දෙනාගේ අවධානයට යොමු යුතු කාරණයක්. ඒ කියන්නේ දැන් මේ කියපු ටික අපි කාටත් පැහැදිලිනේ. ඒ කියන්නේ අනිත් බොහෝ දෙනා ඉදිරිපත් නොවන තැනකදී කල යුතු පින්කමක් පිළිබඳව තමන් ඉදිරිපත් වෙනවා. එතකොට ඒක හොඳ ගුණයක්. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තම් මම හරි ඉදිරිපත් වෙලා කරන්න ඕන කියන එක. නමුත් ඒ ඉදිරිපත් වෙන්නේ කරන කාර්යෙහි වටිනාකම තේරුම් අරගෙන යහපත පිළිබඳව හිතලද එහෙම නැත්නම් අනුන් සහ තමන් සංසන්දනය කරමින්ද? ඒ පරමාර්ථය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒක ඇත්තටම පින්කමකට අනිත් කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැතිනම් තමන් ඉදිරිපත් වෙලා ඒක කළ යුත්තේ ඒ අවශ්‍යතාවය ඉටු කරන්නටයි. එතනදී මතුවෙන අවශ්‍යතාවයේ යහපත ඉටු කරන්න. යහපත ඉටු කරනවා වෙනුවට ඒගොල්ලෝ කරන්නේ නැත්තම් මම ඒක කරනවා කියලා පුද්ගල වශයෙන් සංසන්දනය කරන්න ගිය තැනදී තමයි මේ අර්බුදය මතුවෙන්නේ. ඒ වගේම දැන් අපි සමහරලාට දකිනවා ආධාර එකතු කරන ලැයිස්තු හදනවානේ. ඒ ලැයිස්තු හදනකොට සමහරු උපායක් හැටියටම කරන වැඩක් තමයි උඩින්ම ඉස්සල්ලාම ලියනවා මේ ලොකු ගණන් ටික. අහවලා මෙච්චර දුන්නා කියලා. එතකොට ඊළඟට බලන අයට මේ කියන මානය ඇති වෙනවා. ඒ කියන්නේ පුණ්‍යකාමතාවයෙන් මතුවෙනවා. දැන් නායකහරු මෙතනදී කියනවා ඒ අනිත් අය අන්‍යයන් කරන කිනම් දෙයක්වත් තමා විසිනුත් නොකිරීම බාල්දුවක් කොට සලකන සමහර. එතකොට දැන් අනිත් කෙනා මෙච්චර දීලා තියෙනවා නම් මං එහෙම දුන්නේ නැත්නම් ඒක මහා මදිකමක්. ඒ නිසා මමත් ඒ විදිහට දෙන්නවා. දැන් මේක සමාජයේ සමහරු හොඳට තේරුම් ගන්න තියෙනවා. තේරුම් ගන්න තියෙන නිසා ඒගොල්ලෝ කෛරාටිකකමට අර එහෙම හදන ලයිස්ට් වල උඩින්ම එහෙම ලොකු ගණන් දාලා ලියනවා. එතකොට අනිත් අයත් ඒ විදිහටම දාලා ලියනවා. උඩින්ම පොඩි ගණනක් ලියලා තිබුණා අනිත් ඔක්කොම පුංචි ගණන් තමයි ලියන්නේ. එතකොට ඒ මොකක්ද වෙන්නේ අපිට නොදැනුවත්වම අර අභිමානය එහෙම නැත්නම් මේ කියන පුණ්‍යකාමතාමානය මතුවෙනවා. ඉතින් මේක තවත් විවිධ පැති වලින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. දැන් සමහර අවස්ථාවලදී ඔය වෙළඳ උපාය මාර්ග හැටියටත් මේවා පාවිච්චි කරනවා. ඒ කියන්නේ අනිත් කෙනා වෙළඳ දැන්වීම් වලින් සමහරලාට අනිත් අය ඒවා ගන්න හැටි කන බොන හැටි ඒවා පෙන්නනවා. එතකොට අපි තුලත් ඇති වෙනවා එහෙනම් අපිත් එහෙම කරන්නට ඕන කියන හැඟීමක්. එතකොට අන්න ඒ සැසඳීමම මේ පින්කම් පිළිබඳව ඇති වෙනවා. ඒ ඇති වුනහම තමයි අර පටලැවිල්ල සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් යම්කිසි කෙනෙක් යමක් කරන්නට ඉදිරිපත් නොවන තැනකදී සහ ඇත්තටම තමන් වැඩිපුර කැප වෙන්නට ඕන තැන හරියට හඳුනාගෙන කැප වෙන්නට පුළුවන් නම් ඒක ඊටාම ශ්‍රේෂ්ඨ ගතිය. ඒක ਵਿਚාරපූර්වකව කුසල් කරන කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. දැන් ඒක අවස්ථාවක අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා ආචාර්ය අධිකාරම් මැතිතුමා එතුමා කරපු එක පින්කමක් ගැන සිහිපත් කළාම මට පුදුම හිතුණා ඇත්තටම. අපි ඔය යුද්ධේ පවතින කාලේ පාගමන් 5ක් සංවිධානය කළා එතුමා මේ සජ්ජන මධ්‍යස්ථානයේ ඉඳලා අනුරාධපුරේ රුවන්වැලි සෑයට මහියංගනේ මියුගුණ සෑයට කතරගම කිරිවෙහෙරට නුවර දලදා මාලිගාවට සහ කැලණි විහාරයට. එතකොට මේ පාගමන් වලින් මහියංගනේ පාගමන ගිහිල්ලා සියලු දෙනාම නවාතැන්පලක නැවතුණා. ඊට පස්සේ දැන් පහුදා පින්කම කරන්න සූදානම් වෙනකොට දැන් හැමෝම අර පින්කම සඳහා එක එක දේවල් පරිත්‍යාග කරන්න ඉදිරිපත් කරනවා. මම මල් ගේන්නම්, මම තෙල් ගේන්නම්, මම කිරිපිඩු වලට හාල් ටික ගන්නම්. ඔහොම දැන් අර පූජා භාණ්ඩ හැටියට තියෙන සියල්ලම සඳහා හැමෝම ඉතින් අර නිකන් පොර කකා වගේ ඒගොල්ලෝ ඉදිරිපත් වුණා. එතකොට සභාපතිතුමා සද්ද නැතුව හිටියා. ඒ මොකකටවත් මම මේකට මෙහෙම බාර ගන්න ඕන කියලා එහෙම කලබල වුණේ නැහැ. ඊට පස්සේ දැන් ඔක්කොම පින්කම සියල්ල නිම කළා. ඉතින් එතුමා මොකකටවත් දායක වුණේ නැහැ වගේ එකක් තමයි දැන් හැමෝටම පෙනුනේ. පස්සේ මම එතුමාගෙන් ඇහුවා ඇයිද මහත්තයා නිශ්ශබ්දව හිටියේ? අර හැමෝම එක එක දේවල් වලට සම්බන්ධ වුණා, දායක වුණා.
මහත්තයා මේ මොකකටවත් දායක වෙනව දැක්කේ නැහැනේ කියලා. පස්සේ එතුමා කිව්වා මේ නෑ මම දායක වුණා කිව්වා. මම මොකේද දායක වුණේ? පස්සේ කිව්වා හැමෝටම අමතක වෙච්ච එකක් තිබුණා කිව්වා. ඒ මොකද්ද? දැන් ඔය පූජා කරන දේවල් වලට හැමෝම දැඟලුවා මිසක් මේ නවාතැන්පලේ ගාස්තුව ගෙවන්න කාටවත් මතක් වුණේ නැහැ කිව්වා. මොකද ඒක ඒගොල්ලන්ට හිතන්නේ ගාස්තු ගෙවීමක් හැර. ඒක නිකන් බිලක් ගෙවනවා. පිනක් එන්නේ නැහැ නේද? ඒක පින්කමක් නෙමෙයි ඒක බිලක් ගෙවන එක. අර දැන් මල් ටික පූජා කළොත් තමයි පින්කම. එතකොට එතුමා කියනවා දැන් මේ සියලු දෙනාම මේ පින්කම් ටික කරගත්තේ මේ නවාතනේ සුරක්ෂිතව හිටපු නිසානේ. ඒගොල්ලන්ට ඇවිල්ලා නවතින්න තැනක් තිබුණා නම් මල් පූජා කරන්න හම් වෙන්නේ නැහැ. කිරිමුඩු පූජා කරන්න හම් මොකක්වත් කරන්න හම් වෙන්නේ. එතකොට දැන් මේ නවාතනේ අවශ්‍ය සුරක්ෂිත බව හොඳට පහසුවෙන් නිදා ගන්න. එතකොට ගිලම්පස ටික දාන ටික. එතකොට මේ ටික මෙතන පහසුවෙන් සකස ගන්න පුළුවන් වුණු නිසා තමයි මේ සියලු දෙනාටම පහසුවෙන් පින්කම් කරන්න පුළුවන් වුණේ. ඒ නිසා හැමෝටම අමතක වෙච්ච ඒ කාරණයට ඒ බිල ගෙවලා මම දායක වෙලා අර සියලු දෙනාම කරපු පින්කම් සියල්ලටම මම පදනම හැදුවා. එතකොට මේ සියලු දෙනාම යම් කුසලයක් කළාද ඒ සියල්ලෙහි කොටස්කරුවෙක් වෙනවා තමයි. එතකොට දැන් ඒගොල්ලෝ එහෙම කරනවා නම් මම මෙහෙම කරන්නට ඕන කියලා නෙමෙයි. ඒගොල්ලෝ එහෙම කරන්නේ නැති නිසා මම ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ කවුරුවක් කරන්නේ නැති වෙලේ දැන් මේ මම කරනවා කියලා එහෙමත් නෙමෙයි. හරියට අවශ්‍යතාවය හඳුනාගත්තාම මොකද්ද කරන්න ඕන කියලා තේරුම් ගත්තාම ඒ අවශ්‍යතාවය අපිට ඉටු කරන්නට කැපකිරීමක් කරන්න පුළුවන් නම් ඒක තමයි හැබෑම පරිත්‍යාගය. ඒක තමයි හැබෑම කුසලය. ඉතින් අද වෙලා තියෙන්නේ මේ කුසල් කරනකොට ඒ විය යුතු යහපත සහ ඒන් සමාජයට ලැබෙන ප්‍රතිලාභය කියන ප්‍රධාන කාරණය අමතක වෙලා ගිහිල්ලා එක්ක තමන්ට ලැබෙන පින ගැන කල්පනා කරන්න ගිය ගමන්ම කුසල තෘෂ්ණාවක් ඇති වෙනවා. කුසලය කියන්නේ තෘෂ්ණාවෙන් තොර වූ මනෝභාවයක්. හැබැයි ඒ කුසලය පිළිබඳව ඇති වෙන තෘෂ්ණාවක් කුමක් නිසාද? ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ගැන හිත. එතකොට මේ ප්‍රතිලාභය ගැන තෘෂ්ණාවෙන් කරන කුසලය ප්‍රඥා හීන කුසලය. ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. කෙලස් නසන්නට උපකාර වෙන්න තණ්හා මාන දිට්ඨි වලින් කෙලසුණු දුර්වල මනෝභාවය. එතකොට අනිත් පැත්තෙන් මේ පින්කම අනිත් අය කරන්නේ නැත්තම් මම කරනවා ඒගොල්ලන්ට බැරි වෙච්ච වැඩේ මම කරනවා කියලා හිතනකොට එතන මානෙ. ඊට පස්සේ මම තමයි දැන් මේ පින්කම කළේ කියලා හිතනකොට එතන දිට්ඨිය. එතකොට ප්‍රතිඵලය ගැන බලාගෙන ඒක ගැන අපේක්ෂාවෙන් කරනකොට තෘෂ්ණා මූලික වෙනවා. ඒ අනික් කට්ටියට කරන්න බැරි වෙච්ච වැඩේ මම ඉදිරිපත් වෙලා කළා කියලා හිතනකොට මාන්නය ඇති වෙනවා. ඊට පස්සේ මම මේ පින්කම කරගත්තා කියලා හිතනකොට සක්කාය දිට්ඨිය මතුවෙනවා. ඒතර මේ විදිහට තණ්හා දිට්ඨි මාන වලින් කෙලසුණු කුසලය ඊටාම දුර්වල ලෞකික ප්‍රතිඵල ඇති කරන්නට පමණයි හේතු වෙන්නේ. ලෝකෝත්තර ප්‍රතිඵල ගෙන දෙන්නට කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. ඉතින් ඒ සියලු පටලැවිලි ඇති වෙන්නේ ප්‍රත්‍යවේක්ෂණයක් නැති නිසා. ඉතින් ඒ නිසා දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ මේ වගේ තත්වයකින් අපි කොහොමද මිදෙන්නේ කියන එක. හම්දුනේ දැන් ওই කාරණා පැහැදිලි කරනකොට මට හිතෙනවා මෙහෙම අන්න දැන් අපි තුල යම්කිසි කාරණාවක් කර කිරීමේ අදහසක් එන්නට පුළුවන්. ගොඩනගා ගන්නට උමනාවක් තියෙන්න පුළුවන්. දැන් අර ඔබ වහන්සේ නිතර කියවනේ ඒ අය කලේ නෑ. ඒ නිසා මම ඒකට ඉදිරිපත් වුණා. ඒතර මෙවැනි තත්ත්වයක් පහළ වෙනකොට යම්කිසි වේශයකින් අපිට යම්කිසි විදිහකින් පුණ්‍යකාමතා වේශයෙන් මේ වංචක මහණයට හසු වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී අපි හම්දුනේ මොකක්ද පිළියම ඒ තත්ත්වයේ ගෑවි නොගෑවි අපිට බේරී යන්නට පුළුවන්. ඇත්තටම දැන් අපිට අපේ පොතජන ස්වභාවය සහ සසරේ ඇබ්බැහි සමග මේ ජීවිතයේ ඇබ්බැහි සමග මුලින්ම එන්නේ ඔය කිව්ව ස්වභාවය වෙන්න පුළුවන්. අරයා කවුරුවක් කරන්නේ නැති වැඩේ දැන් මම කරන්න ඕන. එතකොට මේ මෙහෙම කලන් පස්සේ මේකෙන් ලොකු පිනක් සිද්ධ වෙනවා. මට මේකෙන් ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙම අපිට මුලින්ම හිතෙන්න පුළුවන්. හැබැයි හිතුණා උනත් ඊට පස්සේ දෙවනුව අපි කල්පනා කරන්න ඕන නෑ මේක සුදුසු මානසික තත්වයක් නෙමෙයි. දැන් මේ සංසන්දනය කර හරි අනුන් එක්ක සසඳනා හරි ප්‍රතිඵලය දිහා බලාගෙන නෙවෙයි අපි කුසලයේ කළ යුත්තේ. කුසලයේ කළ යුත්තේ එහි මූලික පරමාර්ථය හඳුනාගෙන. පරමාර්ථය කියන්නේ මොකක්ද? මේකෙන් ලෝකෙට සිද්ධ වෙන යහපත. මේක සිදු කිරීමේ අවශ්‍යතාවය.
අන්නේ අවශ්‍යතාවය සහ ඒන් ලොවට සිද්ධ වෙන යහපත ගැන හිතලයි කුසලයේ කළ යුත්තේ. එහෙමනම් මේ කරන්න යන වැඩෙන් ඇත්තටම ලෝකෙට සිද්ධ වෙන යහපත මොකක්ද? ඒ යහපත මෙතනදි කිරීමේ අවශ්‍යතාවය මොකක්ද? අන්න ඒ විදිහට අපි අඩුතරමින් අර මුලින්ම අපට නිවැරදි මනෝභාවය ඇති නොවෙන්න පුළුවන්. හැබැයි අපි දෙවනුව හරි ප්‍රත්‍යවේක්ෂා කරලා අර මූලයට යන්න ඕන. මොකද්ද පින්කමේ පරමාර්ථය? මොකද්ද මේකෙන් කෙරෙන යහපත? ඒතර ඒ යහපත මෙතනට අවශ්‍යද? අවශ්‍ය නම් ඒකට මම ක්‍රියාත්මක වෙන්න ඕන. අනිත් අය ක්‍රියාත්මක වෙනවා නම් මම ඒකට පොර කන්න දෙයක් නැහැ. ඒකයි දැන් අර සභාපතිතුමා කිව්වේ දැන් අනිත් අය ඔක්කොම මං කිරිපිඩු හදන්නේ, මම මල් ගේන්නේ, මම තෙල් ගේන්නේ. ඉතින් ඒකට මම සභාපති ඔයගොල්ලෝට වැඩිය මම ඒකට දායක වෙන්න ඕන කියලා ඕනනම් එතුමාට මැදිහත් වෙන්න තිබ්බනේ. ඉතින් එහෙම ඕන නැහැ. ඒ සියලු දෙනා එකතු කරගෙන මේ ගමන අරන් ගියේ එතුමා. ඒ නිසා ඒගොල්ලෝ ඒකට දායක වුණයි කියලා එතුමාට පින්කමේ අඩුවක් වෙන්නේ නැහැ. පින්කම කියලා කියන්නේ සල්ලිවත්, මල්වත්, කෑමවත් නෙමෙයි. ඒ සියල්ල පාදක කොටගෙන අපේ මනසේ පහළ වෙන යහපත් චේතනාව. එතකොට මේ යහපත් චේතනාව මූලික කොටගෙන තමයි මේ ගමන සැලසුම් කළේ. රටටම සාසනයටම යහපතක් කරන්න. ඉතින් මේ යහපත සඳහා මූලික අදහස ඇති කරගෙන ගියාට පස්සේ එතනදි මල්ද පූජා කරන්නේ, තෙල්ද පූජා කරන්නේ කියන එක තරම් විශේෂත්වයක් නැහැ. එතකොට මේ පොඩි දේවල් වල අපි එල්බ ගන්නෙම අපිට මූලික පරමාර්ථය ගැන පැහැදිලි දැක්මක් නැති වෙනකොට. ඉතින් ඒ නිසා අපි මනස හුරු කරලා තියෙන විදිහත් එක්කලා අපි එල්බ ගන්නේ පොඩි තැන්වල වෙන්න පුළුවන්. දැන් අදට වුණත් අපේ මනසෙත් අපි සමහර වෙලාවට ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ඒ සුපුරුදු පොඩි තැනකින් තමයි අපි එල්ලෙන්නේ. ඒ පින්කම කරගන්න ඕන කොහොම හරි. එතකොට අපිට සසරේ මේ විදිහට විපත්ති ඇති වෙන එකෙන් වළක්වා ගන්නට පුළුවන්. මේ පින්කම කරලා තිබ්බොත් අපිට සසරේ මේ යහපත වෙනවා. එතකොට ඔතනින් තමයි අපි මුලින්ම අල්ලන්න උත්සාහ කරන්නේ. ඒක තමයි අපේ මනස ඇබ්බැහිලා තියෙන රටාව. ස්වභාවය ඒක. හැබැයි අපි දැන් දැනුවත් වෙනකොට ටික ඒක වෙනස් කරන්න ඕන. අර මුලින්ම එන අදහස ඒක වුණාට දෙවනුව අපි හිතලා කල්පනා කරලා හරිය නිවැරදි මනෝභාවය මතු කරගන්නවා. මෙහෙම කාලයක් පුහුණු කරනකොට තමයි ඒ හැබැයි නිර්වද්‍ය මනෝභාවය අපේ මනස තුලින් අවදි වෙන්නට ගන්න. ඉතින් නිර්වද්‍ය මනෝභාවය කියන්නේ මොකක්ද? මේ කරන පින්කමෙන් ලෝකෙට සිද්ධ වෙන යහපත මොකක්ද? මෙහි අවශ්‍යතාවය මොකක්ද? දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තාම බුද්ධ පූජාවක් තියෙනවා කියලා. බුද්ධ පූජා බුදුහාමුදුරුවෝ ජීවමානව නැහැනේ. එතකොට බුදුහාමුදුරන්ට පූජාවක් තිබ්බා කියලා බුදුහාමුදුරන්ට යහපතක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ යහපත වෙන්නේ Tamanට. Tamanට යහපත වෙන්නේ කොහොමද? බුදු ගුණ සිහි කිරීම තුළ. බුද්ධානුස්සතියක්, බුද්ධාලම්බන ප්‍රීතිය, බුදු ගුණ සිහි කරගත්තු ගුණගරුක භාවයෙන් ඇතිවෙන කුසල චේතනාව. එහෙමනම් එතනදී අවශ්‍යතාවය තමයි අනිත් අයත් එක්ක සංසන්දනය කරන එක නෙමෙයි. අරයාගේ පූජාව මොකද්ද? මෙයාගේ පූජාව මොකද්ද? ඒවත් එක්ක සසඳන එක නෙමෙයි. Taman තුල අවංකවම ගැඹුරින් සද්ධාවෙන් නුවණින් බුදු ගුණ සිහිපත් කරගෙන මේ පූජාව සිද්ධ කිරීම. ඒ නිසා අන්නේ විදිහට මූලික පරමාර්ථය හරියට හඳුනාගත්තොත් තමයි මානයට හසු නොවි අපිට ඒ කරන කුසලය નિවැරදිව කරන්න පුළුවන්. සුපින්නතුනි අපි සාකච්ඡාවට බඳුන් කළේ පුණ්‍යකාමතා වේශයෙන් වංචක මහණය කියන කාරණාව. ඉතින් අද දවසෙත් පුරා හෝරාවකට ආසන්න කාලයක් අප මේ පිළිබඳව ඔබත් සමගින් සාකච්ඡා කළා. මේ වැඩසටහනේ තවත් ඉතිරි කොටස ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න අප අද දවසේ වැඩසටහන නිමාවටපත් කරන්නටයි මේ සූදානම. එමත් වෙන අද දවසේත් අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වැඩසටහනට වැඩම කරලා සිය කාලය ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් අප වෙනුවෙන් කැප කරන්නට වැය කරන්නට මේ වැඩසටහන ඊටාම අර්ථ සම්පන්න වැඩසටහනක් බවට පත් කරගෙන ශ්‍රාවක ප්‍රේක්ෂක ඒක එතනින් කපලා ගමු. ශ්‍රාවක ප්‍රේක්ෂක සියලුම දෙනාට ඊටාමත්ම තමන් තුළ ඇතිවන වැරදි නිවැරදි කරගෙන ධර්මානුකූලව මඟ කියා දෙන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අදත් අප පින්පෙත් පුණ්‍යානුමෝදනා කරනවා. අපේ හැඳුරුනේ බොහෝමත්ම පින් අප වෙනුවෙන් රට වෙනුවෙන් මේ වැඩසටහනට වැඩම කිරීම සම්බන්ධයෙන්. ඉතින් අද දවසෙත් මේ වැඩසටහනේ අපට සහයෝගය ලබා දුන් සියලුම දෙනාව අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් විශේෂයෙන් මතක් කරන ඔබට මේ වැඩසටහන දියුණු තාක්ෂණයත් සමගින් රූපවාහිනියේ POTV 95 නාලිකාවෙන් නරඹනවා සේම ඔබට හැකියාව තිබෙනවා CS YouTube නාලිකාවෙනුත් මෙම වැඩසටහන නරඹන්නට. ඒ වගේම මුහුණු පොතෙනුත් ඔබට හැකියාව තිබෙනවා මේ වැඩසටහනට අපිට අදහස් එකතු කරන්නට. ඉතින් ඒ සඳහාත් එකතු වෙන්නට කියන ආරාධනීය විවෘත ආරාධනය අපි ඔබට සිදු කරමින් අදට මේ වැඩසටහන මෙලෙසට නිමා කරනවා. සමුගන්නා මොහොතේ අප විශේෂ දහම් පණිවිඩයකින් සමුගන්නම්.
කන්දක් තිබුණු පළියට එහි මැණික් නැත. කැලයක් තිබුණු පළියට එහි සඳුන් නැත. ගජයෙක් සිටින පළියට ගජ මුතු නොමැත. ඔළුවක් තිබුණු පළියට මිනිසෙකු නොමැත. ඒ නිසා මිනිසෙක් වුණාට ඔබ එය බුද්ධිමත් භාවයට, එය ධර්මානුකූල භාවයට හරවා නොගතොත් ඔබේ ජීවිතේනොත් එය අසම්පූර්ණ තත්වයකට පත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ නිතර සිතමින් සම්පූර්ණ මිනිසෙකු බවට දහමේ සෙවන ලබන්නට කියන ආරාධනයත් කරමින් අප අදට වැඩසටහන නිමාවට පත් කරනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබට රටට යහපතක්ම වේවා.